අපි වෙමු සීලක බොදු දරුවෝ. අද අපි සාකච්ඡා කරන්නේ 10 වෙනි පාඩමේ දරුවනේ දෙවෙනි කොටස තමයි අද යොමු වන්නේ මහින්දාගමනය හා ශ්‍රී ලංකා බුද්ධ ශාසනය පිහිටුවීම කියන පාඩමේ. අපි මේ පාඩම යටතේ දරුවනේ මහින්දාගමනය ආරම්භයට පෙර අපේ රටේ බුද්ධ ආගම දැනගෙන සිටු බවට තොරතුරු ලැබෙන්නේ කොයි විදිහටද කියන එක අපි ගිය පාඩමේදී සාකච්ඡා කළා. ඒ වගේම දරුවනේ බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කරපු බව මහා වංශ ප්‍රවෘත්තිවල කොයි විදිහටද තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කළා. අද අපි දරුවනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාග් බෞද්ධ යුගයේ සමාජ තත්ත්වය කොයි ආකාරයටද ගොඩනැගිලා තිබුණේ කියන එක සම්බන්ධව. මොකද දරුවනේ මහින්දාගමනය සිද්ධ වෙන්න පෙර අපේ රටේ තිබුණු ප්‍රාග් බෞද්ධ යුගය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද බෞද්ධ යුගයට පෙර අපේ රටේ සමාජය කොයි ආකාරයටද හැඩගැහිලා තිබුණේ කියන එක අපි දැනගන්න ඕන. ඒකට අපි කියන්නේ ප්‍රාග් බෞද්ධ ලංකාව. ප්‍රාග් බෞද්ධ ලංකාව යටතේ අපි සාකච්ඡා කරනවා ප්‍රධාන අවස්ථා දෙකක්. එකක් තමයි සමාජ තත්ත්වය, අනිත් එක දරුවනේ ආගමික තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් තමයි මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ. මොකක්ද දරුවනේ මේ ප්‍රාග් කියලා කියන්නේ? ඒක තාම වැදගත් වෙනවා. මොකද්ද මේ ප්‍රාග්? ප්‍රාග් කියන එක සම්බන්ධව දරුවනේ ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන මේ ප්‍රාග් කියලා කියන්නේ පෙර කියන අදහස. සාමාන්‍ය දල අදහස පෙර. පෙර කියලා කියන්නේ බෞද්ධ ලංකාවට පෙර. බෞද්ධ යුගය ආරම්භ වෙන්නේ දරුවනේ අපේ දරුවෝ දන්නවා. අපි සෑම පාඩමක වගේ මේ යුගය ගැන සාකච්ඡා කරපු නිසා සාමාන්‍ය බෞද්ධ යුගයේ දරුවනේ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවස නේද? ක්‍රිස්තු පූර්ව 3 වන සියවස නැත්නම් අපිට ඒක ගන්න පුළුවන් බුද්ධ වර්ෂ. බුද්ධ වර්ෂ 236. බුද්ධ වර්ෂ 236. මොකද බුද්ධ වර්ෂ 236 තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා අවුරුදු 236කට පස්සේ. එතකොට දරුවනේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවස කියන යුගය ආරම්භ වෙන්න අවශ්‍ය කරන පසුබිම කොයි ආකාරයකටද ගොඩනැගෙන්නේ කියන එක තමයි ප්‍රාග් බෞද්ධ ලංකාව යටතේ අපි ඉගෙන ගන්න. මෙහිදී මේ සමාජ තත්ත්වය කොයි ආකාරයකට තියෙන්නේ නැති කියන එක අපි පළවෙනියෙන් ඉගෙන ගන්න ඕන. ප්‍රාග් බෞද්ධ යුගයේ සමාජය කියලා ගත්තාම කෙනෙක්ට හිතන්න පුළුවන් බුද්ධ ආගම ලංකාවට ලැබෙන්න පෙර දියුණු ශිෂ්ටාචාරයක් තිබුණේ නැති බව. සමහර විට අපි කියනවා අපේ දරුවෝ අහලා ඇති මහින්දාගමනයත් එක්ක තමයි අපේ රටේ ලේඛන කලාව ආරම්භ වුණේ, සාහිත්‍යයක් ආරම්භ වුණේ, ආරි තාක්ෂණයක්, ඒත් එක්කම කලා ශිල්ප පැත්ත, ගෘහ නිර්මාණ කලාවක්, චිත්‍ර කලාවක්. ඒතර මේ වගේ දියුණු ශිෂ්ටාචාරයක අංග ආරම්භ වෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ කියන එක සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න කාරණයක්. හැබැයි දරුවනේ ඊට පෙර අපේ රටේ ජීවත් වුණු මිනිස්සු තුල මොන වගේ සමාජ තත්ත්වයක්ද තිබුණේ කියන එක අපි දැනගන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්දාගමනයට පෙර අපේ රටේ ජීවත් වුණු මිනිස්සු නොදියුණු ඒත් එක්කම ශිෂ්ටාචාරගත නොවුණු සભ્યත්වයක් කරා නොයාපු ජනතාවක් කියන එකකින් අදහස් වෙන්නේ නැහැ. ඒ අයට ශිෂ්ටාචාරයක් ඒත් එක්කම සංස්කෘතියක් ජන ජීවිතයට අදාළ ඒගොල්ලන්ටම වෙන් වෙච්ච සංස්කෘතිකාංග තිබුණා. ඒ තිබිච්ච සංස්කෘතියට තමයි බෞද්ධ මුහුණුවරක් එකතු වෙන්නේ. ඒ හරහා අර බෞද්ධ සભ્યත්වය ඉස්මතු වෙලා ඒ දියුණු සભ્યත්වයක් කරා ගමන් කරනවා. ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. දරුවනේ අපේ රටේ මුල් කාලේ හිටපු මිනිස්සු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නාග, යක්ෂ, රාක්ෂස ආදී විදිහට විවිධ ගෝත්‍රික නම් වලින්. ඒක අපේ දරුවෝ දන්නවා. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා යක්ෂ ගෝත්‍රිකයි නැත්නම් යක්ෂයින් দমনය කරා කියලා මහා වංශයේ තියෙන.
ඒ මහියංගන ප්‍රදේශයේ යක්ෂයින් වාසය කරව බව දක්වලා තියෙනවා. ඒත් එක්ක බුදුහාමුදුරු නාගදීපයට වැඩම කරපිලා නාගයින්ට බණ කිව්වා කියලා තියෙනවා. කැලණි ප්‍රදේශයේත් නාග. යක්ෂ නාග ආදී විදිහට මේ කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම යක්ෂද ඇත්තටම නාගද කියන එක පිළිබඳ මතිමතාන්තර තිබුණා. මේ අය යම්කිසි ගෝත්‍රික එහෙම නැත්නම් යම් කණ්ඩායමක් ජන සමූහයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔය සම්බන්ධ විවිධ අදහස් දක්ව උගතුන් සඳහන් කරන අදහසක් තමයි මේ අය යක්ෂ නාග ආදී මේ නම් භාවිත කරන්නේ නැත්තේ ආරක්ෂාව පිණිස වෙන්න පුළුවන් කියන කාරණේ. කොහොම වුණත් මේ අය තුළ යම් ශිෂ්ටාචාරගත වීමේ ලක්ෂණ තිබුණු බව අපිට හොඳටම පේනවා දරුවනේ මේ පුරාවිද්‍යාත්මක සාධකව. මේක හොඳටම පේන්නේ මේ පුරාවිද්‍යාවේ. මොකද සාහිත්‍යමය මූලාශ්‍ර වලට වඩා පොතපතේ තියෙනවා හොඳටම පේන්නේ පුරාවිද්‍යාව. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය යටතේ තමයි අපිට මේක අඳුරගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රාග් යුගය සම්බන්ධ විශේෂයෙන්ම ප්‍රාග් බෞද්ධ යුගය කියලා හඳුන්වුවට මේ සාමාන්‍ය මේ යුගය ඓතිහාසික යුගය ආරම්භ වෙලා. සාමාන්‍යයෙන් ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉඳන් කියන එක තමයි සාමාන්‍ය ලංකා ඉතිහාස අධ්‍යයනයේදී අපි අවධානය යොමු කරන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉඳලා තමයි සාමාන්‍ය ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ. කියන්නේ ඉතිහාසගත ලේඛන මේ මූලාශ්‍ර අපිට මහා වංශයෙන් ක්‍රිස්තු පූර්ව 6 ඉඳලා ලැබෙනවා. ඒ කෙසේ වුවත් මේ ක්‍රිස්තු පූර්ව 6ට පෙර ඉඳලා අපේ රටේ ජනාවාසකරණය, මනුෂ්‍ය වාසය, දියුණු ශිෂ්ටාචාරයකට නැඹුරු වීමේ ස්වභාවයක් තිබූ බවට අපිට පුරාවිද්‍යාත්මකව සාධක ලැබෙනවා. ඒවා අපි සාමාන්‍යයෙන් විවිධ කොටස් වලට බෙදලා තියෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගය, ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය විදිහට පුරාවිද්‍යාව තුළ මේ කොටස් වලට බෙදලා තියෙනවා. ඒ අතර ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටපු මිනිස්සු විශේෂයෙන්ම ගල්ලෙන් ආශ්‍රිතව ඒත් එක්කම එලිමහන් කඳවුරු ඒත් එක්කම ඔය ගත්තොත් එහෙම හෝටන් තැන්න ආදී ප්‍රදේශවල එලිමහන් කඳවුරු ඒත් එක්කම පායිහන්ගල, බටදොඹලෙන, බෙල්ලම්බැඳි පැලස්ස ආදී තැන්. ඒතර මේ විවිධ තැන්වල මේ මිනිස්සු ජනාවාස වීමක් නැත්තම් ඒ ආශ්‍රිතව ජීවත් වීමක් දකින්න ලැබුණා. ඒතකොට දරුවනේ මේ අය තුල දියුණු ශිෂ්ටාචාරමය ලක්ෂණ තිබුණු බවටත් පුරාවිද්‍යාත්මකව සාධක ලැබිලා තියෙනවා. ඒ උදාහරණ විදිහට අපිට උඩරංචා මඩම කැණීම් දක්වන්න පුළුවන්. එහි දියුණු සුසාන ක්‍රමයක් විශේෂයෙන් මුල් යුගයේ මිනිස්සු තුල දියුණු සුසාන ක්‍රමයක් තිබෙනවා. සුසාන ක්‍රමයක් තියෙනවා. මේ සුසාන ක්‍රමය කියලා කියන්නේ කෙනෙක් මිය ගියයින් පස්සේ ඒ මෘතදේහ ආශ්‍රිතව කරන අභිචාර සම්ප්‍රදායක්. අභිචාර සම්ප්‍රදාය. අභිචාර. අභිචාර සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මුල් කාලේ කෙනෙක් මිය ගියයින් පස්සේ ආගේ මෘතදේහ කැලේට දාලා ඒ මෘතදේහයේ තියෙන මස් ආදී දියවිල ගියයින් පස්සේ ඇටකටු විශේෂයෙන්ම හිස් කබල ගෙනල්ලා ගුරුගල් ආලේප කරලා තමන්ගේ වාසස්ථානයේ තියාගෙන තිබුණු බවට විශේෂ පාහියන්ගල ආදී ස්ථානවලින් තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. ඒත් එක්කම මැටි ඔරු සුසාන ක්‍රමය. ඒ කියන්නේ දේහක් මැටි ඔරුවක් තුල බහ තැබීමේ ක්‍රමයක්. තිබෙත මැටි ඔරු සුසාන ක්‍රමය. ඒත් එක කුම්බීල නිකනන කියන එක. මැටි කල ඇතුලේ භස්මාවශේෂ තැන්පත් කිරීමේ සම්ප්‍රදාය. ඒත් එක්කම ශෛලමය සුසාන, ඉබ්බන් කටුව, පොතාන, අලිගල ආදී තැන්වල ලැබෙන සාධක වලින් පේනවා ඒ සුසාන ක්‍රමයක්. ඒතර දියුණු සුසාන ක්‍රමයක් එන්න නම් ඒ අය තුල දියුණු ශිෂ්ටාචාරයක නැඹුරු වීමේ ස්වභාවයක් තියෙනවා. මොකද සුසාන ක්‍රමය අපිට වැදගත් වෙනවා පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී පණ්ඩුකාභය රජුරෝ අනුරාධපුර නගර නිර්මාණයේදී
ඒ නගරේ නීච සුසාන ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ දෙහයක් වල අවසන් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සුසාන නගරාශ්‍රිතව ගොඩනගලා තිබුණු බව ඒ තොරතුරු වලින් පේනවා. එතකොට දරුවනේ මේ අනුරාධපුර යුගයට ප්‍රවේශ වෙන කාලය තුල අපේ රටේ ජනතාව දියුණු සමාජ තත්ත්වයක් අත්පත් කරගනිමින් තිබුණු බව අපිට පේන්න තියෙනවා. හැබැයි එය බුදුදහම නිසා පෝෂණය වෙනවා. එහෙම නැත්නම් බෞද්ධ සංස්කෘතියත් එක්ක ඒක සම්මිශ්‍රණය වෙලා අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කිරීමක් තමයි අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. එහෙනම් දරුවනේ අපි බලමු ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලා ඓතිහාසික යුගයට ප්‍රවේශ වුණාම කොයි වගේ තත්වයක්ද මේ ප්‍රාග් බෞද්ධ යුගයේ තිබුණේ කියන එක. අපි පෙර සඳහන් කරා වගේ ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ අපේ දරුවෝ දන්නවා ආර්ය කණ්ඩායම් 4ක් ලංකාවට සංක්‍රමණය වෙනවා ප්‍රධාන වශයෙන්. ඒ අතර පළමු ආර්ය කණ්ඩායම වෙන්නේ විජය ඇතුළු පිරිස. විජය රජු ඇතුළු පිරිස ඒ අය ලංකාවට එන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වෙසක් පොහොය දවසක. ඒක මහා වංශයේ තියෙන බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාපු දවසේ තමයි විජය රජුරෝ ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ කියලා. හැබැයි ඒ දිනවකවානු කෙසේ වුවත් ಭಾರತೀಯ ආර්යයන් ලංකාවට සංක්‍රමණය වූ බව අපට පිළිගන්න පුළුවන් සාධකයක්. ಭಾರತයට ආර්යයන් එන්නේ මධ්‍ය ආසියාවේ ඉස්ටෙප් කියලා තන භූමි තිබුණා. ඒ ප්‍රදේශ වලින් තමයි කයිබර් දුර්ගය, කෝටාන් ආදී දුර්ග මාර්ග පහු කරලා මේ ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වෙන්නේ. ඉන්දියාවට ආපු ආර්යයන් අතරින් වයඹදිග ඉන්දියාව. ඉතාම වැදගත් වයඹදිග ඉන්දියාව. වයඹදිග ඉන්දියාව. මේ වයඹදිග ඉන්දියාව ඉඳලා තමයි පළවෙනි ආර්ය කණ්ඩායම ලංකාවට සේන්දු වෙන්නේ. ඒ තමයි විජය ඇතුළු පිරිස. එයාලා ඉන්නේ ලාටා රට. ලාටා රටේ ඉඳලා එන්නේ. මේ ලාටා රටේ ඉඳලා එන විජය රජුරෝ ඇතුළු කණ්ඩායම ලංකාවට එනකොට දරුවනේ ප්‍රවෘත්ති ඇතුළෙම පේනවා අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ තිබුණු බව නේද? අපි දන්නවා විජය රජුරෝ එනකොට කුවේණිය කියන යක්ෂ ගෝත්‍රික කාන්තාව තම්මැන්නා ප්‍රදේශයේ කපු කටිමින් හිටියා කියලා තියෙනවා. ඒතර මේ ප්‍රවෘත්ති හරි වැදගත්. කපු කටිමින් හිටියා කියලා කියන්නේ අපේ රටේ කපු වගාව හෝ කපු ආශ්‍රිත නිෂ්පාදන සිදුවෙමින් තිබුණා. ඒත් එකම රෙදිපිලි නිෂ්පාදනය. එතකොට වස්ත්‍ර ඇඳපු, ඒ වස්ත්‍ර නිමහන් කරපු, වස්ත්‍ර නිර්මාණය කරපු සංස්කෘතියක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. එතකොට ඒක ගෝත්‍රික සංස්කෘතියක් නෙමෙයි, ඉතා දියුණු ශිෂ්ටාචාරමය ස්වරූපයක්. වස්ත්‍ර නිර්මාණය සහ වස්ත්‍ර සකස් කර ගැනීම. ඒත් එක්කම දකිනවා බැල්ලක්. එයින් තමයි තීරණය කරන්නේ විජය ඇතුළු පිරිස මේ ජනාවාස වූ භූමියක් කියලා. මොකද මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳලම මිනිසා සමග හීලෑ වෙමින් ගොඩනැගුණු සත්වයා තමයි සුනකයා. එතකොට මේ බැල්ලක් දැකීම තුලින් අනුමාන කරනවා මේක මිනිස් ජනාවාසයක් විය යුතුයි කියන කාරණේ. ඒතකොට පේනවා ශිෂ්ටාචාරයකට නැඹුරු වීමේ ඒත් එක්කම ඒකට අවශ්‍ය කරන පදනම මේ වෙනකොට ගොඩනැගීමේ පැවතුණු බව. ඒත් එක්කම දරුවනේ මේ විජය රජුරු ඇවිල්ලා කුවේණිය සමග එකතු වෙලා තමන්ගේ ඥාතීන් ඝාතනය කරන්න උත්සාහ කරන සිරිසවස්තු පුරේ. මොකද රාජධානිය මේ වෙනකොට යක්ෂයන්ගේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වුණේ සිරසවස්තු පුරේ. සිරසවස්තු පුරේ. සිරසවස්තු පුරේ. මේ සිරසවස්තු පුරේ කියලා කිව්වහම මේ සිරසවස්තු පුරේ ආශ්‍රිතව
විශාල ජනාවාස පද්ධතියක් ගොඩනැගෙමින් තිබිලා තියෙන යක්ෂයන්ට අදාළ. මොකද මේ යක්ෂ ගෝත්‍රිකයෝ විශාල වශයෙන් වාසය කරපු තැනක් තමයි මේ සිරසවස්තු පුරය කියලා කියන්නේ. මේ සිරසවස්තු පුරය පාලනය කරපු යක්ෂ ගෝත්‍රිකයින්ගේ මංගලෝත්සවයක් තිබිලා තියෙනවා. මේ මංගලෝත්සව අවස්ථාවේදී තමයි විජය ඇතුළු පිරිස 700ක් පිරිස විජයත් එක්ක ඉන විශාල කණ්ඩායමක්. මේ කණ්ඩායම මේ යක්ෂ ගෝත්‍රිකයින් ඝාතනය කළා සිරසවස්තු පුරය අල්ලවා ගන්න. මේ මංගලෝත්සවය ගැන කියවෙන විස්තරي සඳහන් වෙනවා ගීතනාදය, බේරී වාදනය, ඒත් එක්කම නාට්‍යමය ස්වරූපයේ රංගනය පිළිබඳ. ඒතකොට පේනවා දරුවනේ සෞන්දර්යාත්මක අත්දැකීමක් අපේ රටේ මිනිස් තුළ තිබුණා. ඒ කියන්නේ මංගලෝත්සවයකදී සතුටු වීම පිණිස භාවිත කරන්න පුළුවන් විනෝදාත්මක දේවල් මේ මිනිස්සු අතර තිබිලා තියෙනවා. ඒ කියන්නේ වාදනය, රංගනය, නර්තනය කියන අංග, සෞන්දර්යාත්මක අංග මේ මිනිස් තුළ තිබිලා තියෙනවා. එතකොට ඒ විජයට ඇහෙනවා. විජයට කුවේණි සමග ඉන්නකොට ඇහෙනවා මේ බේරී වාදනය, ගීත නාදය, මේ මිනිස්සු සතුටු වෙන ස්වභාවය. අන්න ඒ අවස්ථාවට මංගලෝත්සවයට කඩා පැනපු විජය ඇතුළු කණ්ඩායම මේ අය ඝාතනය කරලා මේ සිරසවස්තු පුරය අල්වා ගන්න. ඒතකොට පේනවා දරුවනේ අපේ රටේ සමාජ තත්ත්වය ගැන බලනකොට ඉතා හොඳ සෞන්දර්යාත්මක නැඹුරුවක් මේ අය තුළ තිබිලා තියෙනවා. පස්සේ කාලයකදී විජය රජු කුවේණිය බැහැර කරනවා. මොකද ශාස්ත්‍රීය වංශික කාන්තාවක් එක්ක තමයි අභිෂේකය ලැබිය යුතුයි කියන අදහස තියෙන්නේ. ඒ අනුව තමයි විජයගේ ඇමතිවරු සඳහන් කරන්නේ විශේෂයෙන්ම මේ පාණ්ඩ්‍ය දේශ දකුණු ඉන්දියාවෙන් බිසවක් ගෙන්වන්න. දෙවන ආර්ය කණ්ඩායම විදිහට ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ වීජායි කුමරිය ඇතුළු කණ්ඩායම. ඒතර මේ කුමරිය ඇතුළු කණ්ඩායම මේ කොයි විදිහටද ඒ අය ලංකාවට එන්නේ? ඒ අය පැමිණීමත් සමග අපේ රටේ මේ විජය ඇතුළු පිරිස අභිෂේකයක් ලබන බව සඳහන් වෙනවා. ඒ අභිෂේකය නියම අභිෂේකයක්ද කියන එක පිළිබඳ ගැටලු අපිට ඇති වෙලා තිබෙනවා. මොකද සාමාන්‍ය දේවානම්පියතිස්ස රජුගේ කාලේ තමයි නිවැරදි ශාස්ත්‍රීය නැත්නම් මෞර්ය ක්‍රමයේ අභිෂේකයක් පවත්ව බවට සාධක ලැබෙන්නේ. කොහොම වුණත් අපි දැන් සාකච්ඡා කරපු පසුබිමත් එක්ක බලනකොට දරුවනේ මේ සිරසවස්තු පුරය ඊටාම වැදගත් අවස්ථාවක්. මොකද මේ සිරසවස්තු පුරය ආශ්‍රිතව විශාල සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබුණු බව මේකෙන් පේනවා. මොකද යක්ෂ ගෝත්‍රිකයන්ට අදාළ අය සිරසවස්තු පුරය, ඒත් එක්ක මහියංගනය ආදී විවිධ තැන්වල හිතලා තියෙනවා. ඒ ගෝත්‍රික කණ්ඩායම් නැත්නම් ඒ ජන කණ්ඩායම් ඒ ප්‍රදේශවල තමයි වාසය කරලා තියෙන්නේ. නාගයින් වාසය කරලා තියෙන නාගදීපේ කැලණිය ආශ්‍රිත ප්‍රදේශ. අර ඒ වගේ ඒ අයගේ භූමි ප්‍රදේශ වෙන වෙනම තිබූ බව අපිට සාධක ලැබෙනවා. කොහොම වුණත් මේ විජය රජු කුවේණිය බැහැර කිරීමත් සමග කුවේණිය දිවිදෝෂයක් ඇති වෙනවා. ඒ හරහා කෝම්භායක් අංකාරය කියන ශාන්ති කර්මය ඇති වූ බව සඳහන් වෙනවා. ඒ ශාන්ති කර්මයේ මුල් යුගයේම ඇති වූවාද කියන එක පිළිබඳව ගැටලු තිබෙනවා. ඒ ආරම්භ වෙන්නේ පණ්ඩුවාසදේව රජුගේ කාලේ කියලා තමයි මේ කෝම්භායක් අංකාරී ඉතිහාස ප්‍රවෘත්තිය තියෙන්නේ. කොහොම වුණත් යම්කිසි නර්තන, ගායන, සුගායන ඒත් එක්කම මේ රංගනයට අදාළ සංස්කෘතිකමය ඒත් එක්කම සෞන්දර්යාත්මක නැඹුරුවක් මේ අය තුළ තිබූ බව මේ ප්‍රවෘත්තිය හොඳ මනාව නිදර්ශනය. ඒක අපේ දරුවෝ මතක තියාගන්න ඕන විශේෂයෙන්. මොකද දුවේ පුතේ අපි එකපාරට මේ සංස්කෘතියක් එකපාරට හතු පිපෙන්නාක් වගේ ඇති වෙන එකක් නොවේ. එය ක්‍රමානුකූලව ජන සමාජයක් තුළ ජනතාවගේ විඥානය තුළින් ඇතිවන ප්‍රපංචයක්, ස්වභාවයක්. අන්න ඒ නිසා ඒට අවශ්‍ය කරන පසුබිම ප්‍රාග් බෞද්ධ යුගයේ අපේ රටේ ගොඩනැගෙමින් තිබූ බව අපට ඒ කාරණේ මනාව පැහැදිලි වෙනවා. ඒත් එක්කම දරුවනේ අපේ රටේ ජනාවාස බිහිවීම ගත්තොත් මේ විජය ඇතුළු පිරිස පැමිණීමෙන් අනතුරුව ඒ අය ගංගාධාරව තමයි මේ ශිෂ්ටාචාරය නැත්නම් මේ ජනාවාස
ගොඩනගා ගන්න. මොනවා ආශ්‍රිතව දරුවනි? ගංගා ආශ්‍රිතව. ගඟක් මුල් කරගෙන. ගංගාශ්‍රිත. මේ ගංගාශ්‍රිතව ගොඩනගා ගන්න ජනාවාස මොනවද? විශේෂයෙන්ම මල්වතුය, අපේ දරුවෝ මේ ඔයවල් මතක තියාගන්න ඕන. කලාඔය, දැදුරුඔය, කුඹුකන් ඔය, කුඹුකන් ඔය, ඒත් එක්කම වලවේ ගඟ, බලවේ ගඟ, මැණික් ගඟ, කනදරා ඔය, මෙන්න මේ වගේ ගංගා ආශ්‍රිතව තමයි මේ අය ජනාවාස ගොඩනගා ගන්න. මේ ඔය වල ටික දරුවෝ මතක තියාගන්න. මල්වතුය, කලාඔය, දැදුරුඔය, කුඹුකන් ඔය, බලවේ ගඟ, මැණික් ගඟ, කනදරා ඔය වගේ ඔය. මෙන්න මේ ගංගාධාර නැත්නම් ගංගා ආශ්‍රිත තමයි ජනාවාස ගොඩනගා ගන්න. ඇයි දරුවෝනේ එහෙම කරන්නේ? ඒකට හේතුවක් තියෙන්න එපා. මේගොල්ලෝ මේ ගංගා ආශ්‍රිතව ජනාවාස ගොඩනගා ගන්න. මොකද්ද දන්නවද හේතුව? කෘෂිකර්මාන්තය. මොකද විශේෂයෙන්ම වගාව නේද? කෘෂිකාර්මික ආර්ථික රටාවක් තමයි මේ අය තුල තිබුණේ. කෘෂි ආර්ථිකය. කෘෂිකර්ම. මේ කෘෂිකර්මය සඳහා අවශ්‍ය කරන ජලය පහසුවෙන් ලබා ගන්න තමයි මේ ගංගාශ්‍රිතව ජනාවාස ගොඩනගා ගන්න. විජය රජුරුවත් එක්ක ඉන්න ඇමතිවරු පිරිසක් ඉන්නවා. ඒ අය තමන්ගේම නම් වලින් ජනාවාස ගොඩනගා ගන්න. ඒක අපි දන්නවනේ. නේද? මොනවද මේ ජනාවාස? උපතිස්ස ඇමති, උපතිස්ස ගාම්. ගාම්. උරුවේල ඇමති, උරුවේල ගාම්. විජිත ඇමති, විජිත ගාම්. අනුරාධ ඇමති, අනුරාධ ගාම. මෙන්න මේ විදිහට ඒ ඇමතිවරු තම තමන්ගේ නම් වලින් ඒ ප්‍රදේශවල ජනාවාස ඉදිකර ගන්න. මේ ජනාවාස විශේෂයෙන් උරුවේල ගාම, උපතිස්ස ගාම වගේ ඒවා මල්වතුය ආශ්‍රිතව, විජිත ගාම, අනුරාධ ගාම වගේ ඒවත් ඒ ඔයවල් ආශ්‍රිතව තමයි ගොඩ නැගෙන්නේ. මහා ගාම වගේ ඒවත් ගත්තොත් විශේෂයෙන්ම මහා ගාම ගොඩ නැගෙන්නේ වලබේ ගඟ ආශ්‍රිතව. ඒතර මෙන්න මේ ගංගාධාර ආශ්‍රිතව මේ අය මේ ජනාවාස ගොඩනගා ගන්නවා. මේ ගාම කියන එක හරි වැදගත්. මේ අය මේ කෘෂිකර්මාන්තයේදී ප්‍රධාන වශයෙන් වී වගාවට නැඹුරු වෙනවා. ඒ වී වගාවට අවශ්‍ය කරන ජලය ගංගාවල් වල වතුර අමුණු බැදලා හරස් කරලා අර මාර්ග ඔස්සේ තමන්ගේ වගා බිම් වලට ලබා ගන්න. පස්සේ තමයි මේගොල්ලෝ වාපි සංස්කෘතියකට යන්නේ. වැව කියන එක හදාගන්නේ ටිකක් පස්සේ කාලේ. අපිට පේනවා වැවක් පළවෙනියෙන්ම හදන්නේ මහාවංශයේ රජ කෙනෙක්. වැවක් හදන්න අනුග්‍රහය දක්වපු බව සඳහන් වෙන්නේ පණ්ඩුකාභය රජුරු. ඒ පණ්ඩුකාභය රජුරු හදන වැව් තුනක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් එකක් අද විද්‍යමානව පේනවා. අපි ඒකට කියනවා අභයවාපි කියලා. මොකක්ද දරුවනේ? අභයවාපි.
අභය වාපි. අභය වැව. මේ අනුරාධපුරයේ අදත් රුවන්වැලි සෑය ආශ්‍රිතව අපිට දකින්න පුළුවන් වෙන වැවක්. ඒ ලංකා ඉතිහාසයේ ඉතාම පැරණි වැවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මහින්දාගමනයට පෙර ඇති වූ වැවක්. මේ හැබැයි අර මහ වැව් සංස්කෘතිය නෙමෙයි. කුඩා වැව් සංස්කෘතිය. මහ වැව් හදන්න පටන් ගන්න අපේ වසභ රජුරුවනේ. වසභ රජුරුව තමයි මහ වැව් හදන්න පටන් ගන්න. මහ වැවක් ගත්තාම මහ වැවක තියෙනවනේ විශාල වාරි තාක්ෂණයක් නේද? වැව් බැම්මක්, රළපණාව, සොරෙව්ව, විසෝකොටුව විවිධ වාරි තාක්ෂණික අංග. මේ වැවේ අංග තිබෙනවා. ඒවර මහ වැවක තරම් විශාල තාක්ෂණයක් ඔස්සේ ගොඩනැගුණු අංග නෙමෙයි. එතකොට දුවේ පුතේ මේ අභයවාපි කියන වැව ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් වෙන තැන. ඒත් එක්කම අපි දකිනවා තිස්ස රජුරුවොත් වැවක් හදෝ බව මහාවංශයේ තියෙනවා. අපි ඒකට අනුරාධපුරයේ තිසා වැව කියලා කියන්නේ තිස්ස රජුරු හදපු වැව. එතකොට මේ වැව් සංස්කෘතිය පස්සේ තමයි ආරම්භ වෙන්නේ. ඇල මාර්ගවලින් ජලය ලබාගෙන ඒ ජලය අමුණක් ඔස්සේ හරස් කරලා ඒවා ඇල මාර්ග ඔස්සේ තමන්ගේ වගා බිම් වලට අරගෙන වගාව කරා. හැබැයි ජනගහනය වැඩි වීමත් එක්ක මේ ජලය ආරක්ෂා කරගන්න ඕන වෙනවා. මොකද වියලි කලාපයේ තමයි මේ ජනාවාස බිහි වෙන්නේ. මේ වියලි කලාපයේ බිහි වෙන ජනාවාසවල දරුවනේ වර්ෂයේ එක කාලයකට පමණයි වර්ෂාව ලැබෙන්නේ. වර්ෂයේ සෑම කාලෙකම ඒකාකාරී වර්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒතර මේ වහින කාලයට ජලය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ අහසින් වැටෙන දිය ඒකරාශී කර ගැනීම ජල සංරක්ෂණය. ඒකිතාවතක වැව කියන එක නිර්මාණය වෙන්නේ දුවේ පුතේ ජල සංරක්ෂණය නිසා. ජල සංරක්ෂණය. සංරක්ෂණ. ඒ ජල සංරක්ෂණය අරමුණු කරගෙන තමයි වාපි. වාපි. වාපි කියන එක ඇති වෙන්නේ. වාපි වැව. වාපි කියන එක තමයි වැව වෙන්නේ. වාපි සංස්කෘතිය ගොඩනැගෙන්නේ. වාපි ශිෂ්ටාචාරයක් නේද? දැන් ලෝකයේ අනිත් ශිෂ්ටාචාර ගත්තොත් අපේ දුවා පුතාලා දන්නව නේද? දැන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගත්තොත් ඉන්දු ගඟ ආශ්‍රිතව ගොඩනැගෙන ශිෂ්ටාචාරය නේද? ඒත් එක්කම මොසපොතේමියානු ශිෂ්ටාචාරය ගත්තොත් නේද? ඒක යුෆ්‍රටිස් ටයිග්‍රීස් කියන ගංගා දෙකම මැදි ශිෂ්ටාචාරයක් නේද? ඒතර ඊජිප්තුවට ගියොත් නයිල් ගඟ ආශ්‍රිත ශිෂ්ටාචාරය. ඒතර ඒව දරුවනේ ගංගා ධාර. චීන ශිෂ්ටාචාරේ හොයන් හෝ ගඟ නේද? ඒතර ඒව ගංගා ධාර ශිෂ්ටාචාර. හැබැයි අපේ රටේ ශිෂ්ටාචාරේ ගඟ ආශ්‍රිතව ගොඩ නැගිලා පස්සේක වැව දක්වා සංවර්ධනය වෙනවා. ඒතර ඒක අපි කියනවා වාපි ශිෂ්ටාචාරයක් නේද? වාපි ශිෂ්ටාචාරය. ඉතාල වැදගත් යන ලෝක ඉතිහාසයේ මෙහෙම වාපි ශිෂ්ටාචාර තියෙන අපිට. ඒතර දරුවනේ මේ වාපි ශිෂ්ටාචාරයකට නැඹුරු වීම සමාජ ඉතාම ඉහළ තලයකට ඔසවා තැබීම. ඒතර කෘෂිකාර්මික වශයෙන් යම් දියුණුවක් අපි අත්පත් කරගනිමින් තිබුණා. ඒ අත්පත් කරගනිමින් තිබුණු දියුණුව තව වඩා සංවර්ධනය වුණා මහින්දාගමනයත් එක්ක. හැබැයි අපි දියුණු ශිෂ්ටාචාරයක නැඹුරු වෙමින් තිබූ බව පේනවා. එතකොට දරුවනේ වැව් පොකුණු ඇලවේලි හැදීමේ යම් දැනුමක් අපේ රටට ಭಾರತೀಯ ආර්යයන් හරහා ලැබෙන්න ඇති. ඒ ආభాසයත් එක්ක තමයි අපි මේක දියුණු තත්වයක් ඔස්සේ වර්ධනය උනේ. ඒක තාම අපි හොඳින් තේරුම් ගත යුතු කාරණයක් වෙනවා දරුවනේ. එහෙනම් දරුවනේ පළවෙනිම දැන් ඔන්න අපි කෘෂි කර්මාන්තයට අවශ්‍ය පසුබිම අපේ සමාජයේ විසින් ගොඩනගා දෙමි තිබූ බව අපිට ඒකෙන් හොඳට පැහැදිලිව පේන්න තියෙන කාරණය. ඊළඟට බලමු මේ නගර තත්ත්වයට දියුණු වෙන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම තිබුණේ අර මම පෙර සඳහන් කරා මතක ඇති දරුවන්ට අනුරාධ ගාම නේද? අනුරාධ ගාම. ඕකනේ තිබුණේ. ගාම. ගාම කියලා කියන්නේ ගම කියන එක. මේක සංස්කෘත
ග්‍රාම කියන වචනේ තමයි ගාම ගම වෙන්නේ නේද? ග්‍රාම ගාම ගම. ඔන්න හොඳ ඓතිහාසික පරිණාමය සිද්ධ වෙයි. ග්‍රාම ගාම ගම. බෙන්. එතකොට ග්‍රාම කියලා කියන්නේ සංස්කෘත. ගාම පාලි සිංහල ගම. එතකොට ගම කියන අදහස තුල දියුණු බවක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මෙය ටිකක් ක්‍රමානුකූලව දියුණු වෙනකොට අපිට පේනවා දරුවනේ මේක පුර වෙනවා. දැන් අනුරාධ ගාම කියන එක තමයි තෝරගන්නේ පණ්ඩුකාභය රජුරෝ තමන්ගේ නගරේ නිර්මාණය කරන්න. එතුමා තමාගේ මාමාවරු පරාජයට පත් කරලා නේද? පණ්ඩුකාභය රජුරෝ මේ ගාම සංකල්පය වෙනස් කරනවා. අපි දන්නවනේ ආර්ය කණ්ඩායම 4ක් ලංකාවට එනවනේ දරුවනේ ප්‍රධාන. පළවෙනි කණ්ඩායම විජය රජුව ඇතුළු 700ක් පිරිස. දෙවෙනි කණ්ඩායම විජය රජුරුව ඇතුළු පිරිසට ගෙනාවු බිසෝගොරු. විජය කුමාරය ඇතුළු 700ක් කාන්තාව. ඊළඟට දරුවනේ පණ්ඩුවාස දේව රජුරුව ලංකාවට එන්නේ. පණ්ඩුවාස දේව රජුරුවන්ගේ පැමිණීමෙන් පස්සේ පණ්ඩුවාස දේව රජුරුවන්ට බිසෝන් වහන්සේ නමක් ගෙන්නනවා නැගෙනහිර ಭಾರತයේ උතුරු ඉන්දියාවේ බද්දකච්ඡායන කුමාරිය. ඇගේ සහෝදරීන් ඉන්නනතුරු ඇවිල්ලා විශේෂම රුහුණු රටේ ජනාවාස දීඝගාම. දීඝගාම කියන්නේ පණ්ඩු මේ බද්දකච්ඡායන බිසෝන් වහන්සේගේ සහෝදරේ. ඒ ගොඩනගන ගාමය දීඝගාම. එතකොට රුහුණු රටේ පිහිටන ගාම. එතකොට මේ ගාම අදහස දියුණු මට්ටමකට උසවා තබන්නේ පණ්ඩුකාභය රජුරෝ. ඔහු අනුරාධ ගාම තෝරාගෙන අනුරාධ පුර බවට සංවර්ධනය කරන බලන්න පුර සංකල්පය. අනුරාධ පුර. පුර කියන්නේ නගරය කියන අදහස. පුරබරය නේද? අන්න ගාම සංකල්පය ටිකක් දියුණු අදහසක් දක්වා සංවර්ධනය වුණු අවස්ථාවක්. ඒක තමයි වැදගත් තැනක්. මේ පුරයක් වුණාම පුතේ තියෙනව නේද? ඒකට අංග විශේෂයෙන්ම පුරයක් වුණාම නගරයක් වුණාම ඒකේ තියෙන ආරක්ෂිත ප්‍රාකාරයක්. දියාගල. ප්‍රවේශ ద్వාර 4ක්. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. ద్వාර 4ක්. ඒත් එක්කම මාලිගාව පිහිටෙන තැන නිශ්චිතව තියෙනවා. ඒත් එක්කම ඒ ආගමික මධ්‍යස්ථාන. අපි මේ පිළිබඳව මේ පාඩම ඉතුරු කොට සාකච්ඡා කරනවා මේ අනුරාධපුර නගරේ තිබුණු ආගමික මධ්‍යස්ථාන මොන වගේද කියන එක සම්බන්ධව. එතකොට ආගමික මධ්‍යස්ථාන. ඊළඟට දුවේ පුතේ තියෙනවා මේ අයගේ සෞඛ්‍ය සඳහා වෙන් වූ ආරෝග්‍ය ශාලා ආදී ඉදි වෙලා තිබිලා තියෙනවා. ඒත් එක්කම සුසාන ක්‍රමය ගොඩනැගිලා තියෙනවා මේ නගරය තුල. මෙතන බලන්න නගරයකට නැඹුරු වීමේ ලක්ෂණ නිරූපණය වෙන අවස්ථාවක්. ඒක ඊටාම වැදගත් තැනක්. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න ඕන මේ ගාම අදහස පුර දක්වා සංවර්ධනය වීම. ඒක ඊටාම වැදගත් අවස්ථාවක් විදිහට අපිට දක්වන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවනේ මේ කාරණේ හොඳටම මතක තියාගන්න ඕනේ. මේ ග්‍රාම සංකල්පය කොහොමද පුර නගරය දක්වා දියුණු වුනේ. ඒතර බලන්න ගම කියන අදහස නගරයක් දක්වා දියුණු වීම කියන එක මහින්දාගමනට පෙර අපේ රටේ තිබුණු සංකල්පයක්. ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. ඒත් එක්කම දරුවනේ අපේ රටේ විවිධ ගම් තිබිලා තියෙනවා දරුවනේ. ඒක හරි වැදගත්. කසීකාර ගාම කියලා જાතියක් තියෙනවා. ගාම. කසීකාර ගාම කියලා කියන්නේ කසී භාරද්වාජ කියලා කෙනෙක් කියනවනේ. එහා ගොවියෙක් බ්‍රාහ්මණි. ඒතකොට කසීකාර ගාම කියලා කියන්නේ ගොවියන් විසූ ගම්. ඒතකොට ඒ වෘත්තීන් අනුව වෙන් වූ ගම් තිබිලා තියෙනවා. කසීකාර ගාම, කේවට්ට ගාම, කෙවුල් ගම් කියන එක. කේවට්ට ගාම කියන්නේ දීවරීන් විසූ ගම්. කුම්භකාර ගාම,
කුම්භකාරගාම කියන්නේ දරුවනේ කුඹල්කරුවා. කුඹල්කරුවෝ කියලා කියන්නේ මැටි ආශ්‍රිත නිෂ්පාදන කරපු අය. අපිට උඩරංචා මඩමෙන් පේනවනේ දරුවනේ ඊටාම දියුණු මට්ටමේ මැටි භාණ්ඩ තිබූ බව නේද? ඒදි පරීක්ෂණ වලින් මහා පුරාවිද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒතර හොඳ දියුණු මැටි භාණ්ඩ තිබූ බවට පේනවා. අපිට සාද කුම්භකාර ගාම. ඒත් එක්කම මණිකාර ගාම. මණිකාර කියලා කියන්නේ මණික් කර්මාන්තේ. එහෙනම් ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්තය තිබූ බව පේනවා. මණිකාර ගාම, කේවට්ට ගාම නේද? මෙන්න මේ වගේ විවිධ වෘත්තීන් මත ගොඩනැගූ ගම්. ඒත් එකම ඔලගම් කියලා જાතියක් තියෙනවා. ඔලගම් කියලා කියන්නේ අතහැර දමා ගියපු ගම්. වසංගතයක් වගේ දෙයක් ඇති වුනහම මිනිස්සු අතහැරලා දාලා ඒ ගම අතහැරලා දාලා වෙනත් තැනකට පදිංචියට යනවා. ඒත් එක්කම තියෙනවා අපි දන්නවා පරික්කිත ගාම අපරික්කිත ගාම කියලා තියෙනවා. පරික්කිත ගාම. ඒ කියන්නේ ආරක්ෂිත ගම්. මෙය වැට දඬු වැටකින් ආරක්ෂා වූ ගම. පරික්කිත ගාම. දඬු වැටක් නොතිබිච්ච ගම් අපරික්කිත ගාම. පරික්කිත ගාම අපරික්කිත ගාම. ඒතර මේක ආරක්ෂාව සම්බන්ධ ස්වරූපයක්. මේක ආරක්ෂාව. ඒතර බලන්න ගමත් ඊටාම දියුණු ක්‍රමවේදයක් ඔස්සේ ගොඩනැගිලා තියෙනවා. ගම පාලනය කරපු කෙනා පුතේ හඳුන්වන්නේ කවුරු කියලාද? එයාට අපි කිව්වා ගාමිණී. සෙල්ලිපි වල තියෙනවා ගාමිණී කියලා. ගමිනි නැත්තම් ගාමිනි. ඒක හැදෙන්නේ සංස්කෘත ග්‍රාමිනි. ග්‍රාමිනි. ග්‍රාමිනි ගමිනි වෙනවා. ගාමිනි. එතකොට ගාමිනි. ගමිනි ගාමිනි. ගාමිනි සෙල්ලිපි වල තියෙන. එතකොට මේ ගමිනි කියලා කියන්නේ ගමික කියන අදහස. මේක ගමික කියලා තියෙනවා. ගම ඉක ගමික තද්දීතේ නේද? ගම් ඉක ගමික නේද? එතකොට ගාමයක් පාලනය කරපු ගමක ප්‍රධානත්වයේ දරපු කෙනා හඳුන්වනවා ගාමිනී කියලා. ගෙදරක ප්‍රධානිය හැඳින්වුවේ ගහපති. එයාට කිව්වේ ගහපති. ගෘහපති කියන වචනේ මොකක්ද හැදින්නේ? ගෘහපති ගහපති වෙනවා නේද? ගහපති කියන්නේ ගෙදර ගෘහ ප්‍රධානිය නේද? ගෙදර ප්‍රධානියට නේද? ඒ ගමේ ප්‍රධානියා ගාමි. එයාට වෙනම කාර්යභාරයක් තිබුණා. ගමේ ආරක්ෂාව සැලසීම, ගමේ සමගිය පවත්වාගෙන යාම, ගමේ අපරාධයක් සිදු වුණාම ඒ යුක්තිය පසඳලීම වගේ කාර්යභාරයන් එයාට යොමු වෙලා තිබුණා. හැබැයි දරුවනේ මුල් යුගයේ අපේ රටේ දැන් විජය රජුරුව, පණ්ඩුකාභය රජුරුව වගේ රජවරු හිටියා. දැන් අපි දන්නා පණ්ඩුකාභය රජුරුව ඔහුගේ 10 වන රාජ්‍ය වර්ෂයේ මහාවංශයේ මේ සඳහන් වෙනවා. ඔහුගේ 10 වන රාජ්‍ය වර්ෂයේ 10 වන රාජ්‍ය වර්ෂය වැදගත්. ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කරා කියලා තියෙනවා. ග්‍රාම ඒ කියන්නේ ගමක් නිශ්චිතව ඒට අදාළ භූමි ප්‍රදේශය නිර්ණය කළා කියන එක. එතකොට පේනවා ග්‍රාම පාලනය විමධ්‍යගත කිරීම නැත්නම් එය ක්‍රමානුකූලව ස්ථානගත කිරීම පණ්ඩුකාභය රජුගේ 10 වන රාජ්‍ය වර්ෂයේදී සිද්ධ වෙලා තිබිලා තියෙනවා. ඒත් ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. ඒක ග්‍රාම පාලනයත් මධ්‍යගත පාලනයත්
ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් පැවතුණු බව අපිට ඒ සාධකයෙන් පේන්න තියෙන දෙයක්. ඒක අපි හොඳින් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා පුතේ. එතකොට දරුවනි 10 වන රාජ්‍ය වාර්ෂික ග්‍රාම සීමා ලකුණු කිරීම සිද්ධ වුණා. ඒත් එක්කම දරුවනි අපි මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ ග්‍රාම සීමා ලකුණු කිරීමත් එක්ක රාජ්‍ය ගොඩනැගෙන්න අවශ්‍ය කරන දේවල් ගොඩනැගෙනවා. ඒතර ගමිණි කියන එක තිබුණා වගේම තව අපිට හම් වෙනවා පරුමක කියලා කියනවා. පරුමක මේක සාමාන්‍යයෙන් හැදෙන්නේ පුතේ ප්‍රමුඛ. ප්‍රමුඛ කියන්නේ ප්‍රධාන කියන අදහසනේ. ප්‍රමුඛ කියන සංස්කෘත වචනය පදය පමුඛ පරුමක වෙනවා. පමුඛ ප්‍රමුඛ පමුඛ වෙනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අල්ප වෙනවා. පමුඛ වෙනවා. පමුඛ පරුමක බවට පත් වෙනවා. එතකොට පරුමක කියන එකකින් අදහස් උනේ ප්‍රමුඛත්වය. ඒ කියන්නේ යම් ගම් කීපයක පාලනය තමයි මේ පරුමක කියලා අදහස් වෙලා තියෙන්නේ. එතකොට පේනවා මුල් කාලේ තිබිච්ච බව යම් පාලන සංවිධානයක්. අපිට හොඳට පේන එකක් තමයි ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සෙල්ලිපිවල විශේෂයෙන් පමුක කියන වචනේ පරුමක කියන වචනේ තියෙනවා. එහින් අදහස් වෙන්නේ යම් කිසි ප්‍රාදේශීය පාලන බලයක් අත්පත් කරගත්තු පිරිසක් පිළිබඳ. ඒතර පේනවා ඒක එකපාරට මහින්දාගමනයේත් එක්ක සිදු වූ දෙයක් නෙමෙයි. ඒ කාලාන්තරයක් තිස්සේ අපේ රටේ තිබුණු සම්ප්‍රදායක්. පාලන ක්‍රම වේදයක්. අන්නේ ක්‍රම වේදය අනුව තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අපි දරුවෝ හොඳට මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒත් එක්කම දුවේ පුතේ දැන් මේ ගාම පාලනය. ඒත් එක්ක ප්‍රාදේශීය පාලනය දියුණු මට්ටමක තිබිලා තියෙනවා. ඒත් එක්කම අපිට බලන්න පුළුවන් දැන් මේ අය ලියපුව කියපුව මොනවද තිබුණාද කියන එක. සාහිත්‍යමය පැත්තක්. හැබැයි දරුවනේ අපිට ලියපු කියපු දේවල් සාහිත්‍යමය වශයෙන් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ඒ යුගයේ අය ලියපුවා කියපුවා සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන් ලිඛිත මූලාශ්‍ර ලැබෙන්නේ නැහැ. ඒක සාහිත්‍ය පොතපතේ තියෙන. දැන් විජය රජුරෝ තමන්ගෙන් පස්සේ ලංකාවේ රාජ්‍ය බාර ගන්න කියන තමන්ගේ සුමිත්ත කියන ලාටා රටේ සහෝදරයාට ලිපියක් යවන්නේ යම් කිසි ලේඛන ක්‍රමයක් ඔස්සේ යම් භාෂා මාධ්‍යයක් කරහා ලිපියක් යවු බව සඳහන් වෙනවා. සුමිත්ත ඒ වෙනකොට ලාටා රටේ රාජ්‍ය බාරගෙන තිබුණු නිසා තමන්ගේ පුත්‍රයා වුණු පණ්ඩුවාස දේව ලංකාවට එවනවා. ඒත් එක්කම පණ්ඩුවාස දේව රජුරෝ දකුණු ඉන්දියාවේ ශාස්ත්‍රීය වංශික කාන්තාවක් එවීමේ පණිවිඩය යවන්නේ ලිපියක් මාර්ගයේ. ඒත් එක්කම දේවානම්පියතිස්ස රජුරෝ එහෙම නැත්නම් පෙරණම් තිස්ස කියන රජුරෝ නේද? ඒ තිස්ස කියන රජුරෝ සම්බන්ධතා පවත්වන්නේ කාත් එක්කද? අශෝක අධිරාජ්‍යත් එක්ක. ඒ සම්බන්ධතා ලිපි හුවමාරුව මත සිදු වූ බව මහාවංශයේ තියෙනවා. ඒතර මේ ලිපි ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. ඒතර ලිපි ලියන්න නම් යම්කිසි භාෂා මාධ්‍යයක්, අක්ෂර ක්‍රමයක්, ලේඛන ක්‍රමයක්, ලේඛන රටාවක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ නේද දරුවනේ? ඒතර පේනවා යම්කිසි ලිවීමේ කලාවක්, ලේඛන ක්‍රමයක් ගොඩ නැගිලා තියෙන්න ඇති. හැබැයි මේ දේවල් සම්බන්ධ තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. ඒක අපි තාම මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒත් එක්කම දරුවනේ අපිට බලන්න පුළුවන් මේ අය විවහාර කරපු භාෂා මාධ්‍ය මොකක් වෙන්නේ නැද්ද? සිංහලද? ඒත් එක්ක මේ අය භාවිත කරපු භාෂාව මොන වගේ ස්වරූපයක එකක්ද කියන එක සම්බන්ධව අපිට තොරතුරු ලැබෙන්නේ නැති නිසා අපිට ඒ නිශ්චිත අදහසක් ඉදිරිපත් කරන්න බෑ. ඒ සම්බන්ධ විවිධ අදහස් වාක් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි එහි මේ විදිහ අදහස් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් දරුවනේ බලමු ගෘහ නිර්මාණ කලාව කොයි විදිහට තියෙන්නේ ඇද්ද? ගෙවල් දොරවල් මේගොල්ලෝ කොහොමද හදාගන්නේ? ගෘහ නිර්මාණ මේ ගැන නම් ටිකක් අපි සාකච්ඡා කළ යුතු කාරණයක් වෙනවා. මොකද දුවේ පුතේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරයින් පස්සේ තමයි
අපිට ක්‍රිස්තුපුර 300 වසරෙන් පස්සේ තමයි දරුවනේ පුරාවිද්‍යාත්මකව සාධක ලැබෙන්නේ කළුගල් භාවිතය, ගඩොල් භාවිතයේ නිදි කරපු ගොඩනැගිලි සම්බන්ධව. එතනින් අදහස් වෙන්නේ ඊට පෙර අපේ රටේ මේ ගොඩනැගිලි නැත්නම් නිවාස ඉදිුනේ නෑ කියන එක නෙමෙයි. ඒ සඳහා පාවිච්චි කරපු අමුද්‍රව්‍ය වල ස්වභාවය. දැන් මිහිඳු හාමුදුරුවෝ වැඩම කරපු අවස්ථාවේ තිස්ස රජුරෝ උන්වහන්සේට බණ කියන්න ගොඩනැගිල්ලක් විදිහට දෙන්නේ පළවෙනියෙන්ම ඇත්තහල නේද? උනේ මාලිගාවේ බණ කියනවා. මාලිගාවේ බණ කියලා ඉඩමදි වෙනකොට පිරිස වැඩි වුණාම ඇත්තහල සුද්ධ කරලා දෙනවා. ඇත්තහල කියන්නේ නේද? හස්තීන් ගාල් කරලා තිබුණු ශාලාව. ඇත්තහල. ඒතර ඇත්තහල දෙන්නේ විශාල ගොඩනැගිල්ලක් තිබිලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විශාල පිරිසක් ඒකරාශී වෙලා සාකච්ඡා කරපු, සම්මන්ත්‍රණ කරපු, එහෙම නැත්නම් යම ශ්‍රවණය කරපු තැනක් මේ වෙනකොට ලංකාවේ තිබිලා නැහැ. එහෙම සංස්කෘතියක් ගොඩනැගිලා නොතිබෙන්නට ඇති. එහෙනම් මෙහෙම ශාලා ගෘහ ගොඩනැගෙන්න එපා. ඒ නැති නිසා තමයි මේ ඇත්තහල විශාල පිරිසකට බණ අහන්න පුළුවන් විදිහට පිරිසකර කරලා එය පවිත්‍ර කොට දෙන්නේ. මේ සම්බන්ධ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ ලද්දිය බුදුසමය ඉතිහාසය කියන ග්‍රන්ථයේ විශාල හැඳින්වීමක් දක්වලා තිබෙනවා. අපේ දරුවන්ට පුළුවන් නම් ඒ ග්‍රන්ථය හොයාගෙන කියවන්න ඉතාම වටිනවා. මේ සම්බන්ධව ඔබේ දැනුම තව ටිකක් දියුණු කරගන්න පුළුවන්. අපේ දහම් පාසල් වල දරුවෝ විදිහට අපේ දරුවෝ දැනුමින් සන්නද්ධ වෙන්න ඕන. ඒ ඉතාම වැදගත්. අපේ දහම් පාසල් පෙළපොතේ තියෙන කාරණා වගේම ඊට පරිබාහිරව අපි කාරණා එකතු කර ගැනීම අපේ අධ්‍යයනයට විශාල වශයෙන් වැදගත් වෙනවා. ඒතකොට දරුවනේ මේ ඇත්තහල තමයි මේ පිළිසකර කරලා දෙන්නේ. ඉන් අනතුරුව එයත් ඉඩමදි වෙනවා. ඊට පස්සේ නන්දන උයනට යනවා. නන්දන උයන. ඒතර පේන උද්‍යානකරණයේ තිබිලා තියෙනවා නේද දරුවෝ? නන්දන උයන. මහාමේඝ වනය කියන උද්‍යානය හදන්නේ මුටසීව රජුරෝ. මුටසීව රජුරෝ පණ්ඩුකව රජුගේ පුත්‍රයා. ඒ මුටසීව රජුරෝ හදපු මහාමේඝ වනය තමයි දේවානම්පිය තිස්ස රජුරෝ නේද? මිහිඳු මහරහතන් වහන්සේට මහමෙවුනා උයන විදිහට පූජා කරන්නේ. ඒ තමයි මහා විහාරය ආරම්භ වෙන්නේ නේද? ඒක උද්‍යානකරණයක් තිබිලා තියෙනවා. රජවරු තමන්ගේ විනෝදාස්වාදයේ සඳහා උයන් කෙලිය නැත්නම් උද්‍යාන සංචාරය නැත්නම් උද්‍යානවල කාලය ගත කිරීම කියන සංස්කෘතිය මේ වෙනකොට අපේ රටේ ගොඩ නැගිලා තිබිලා තියෙනවා. ඒක ඊටාම වැදගත් අවස්ථාවක් වෙනවා. ඒත් එක්කම දරුවනේ ඇත්තහල මිනන්දන උයන මුලින්ම මිහිඳු හාමුදුරන්ට වැඩ ඉන්න ශාලාවක් අවශ්‍ය වෙනවා. අනුරාධපුර වැඩම කරපු වෙලාව. ඒ වෙලාවේ හදලා දෙන්නේ දරුවනේ මේ කාලපාසාද කියන පිරිවෙන්. කාලපාසාද කියන පිරිවෙන ගත්තොත් දරුවනේ මහවංශයේ මේ ගැන සඳහන් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේට වැඩ ඉන්න වරිච්චි බිත්ති ක්‍රමයට ගෘහයක් තමයි ඉදි කරලා දෙන්නේ. ඒ කියන්නේ දරුවෝ ගඩොල් භාවිතයක් තිබුණේ නැහැ. වරිච්චි බිත්ති ක්‍රමය කියලා කියන්නේ දුවේ පුතේ ඔබ දැකලා ඇති ලී ස්තරයක් තුලට මැටි පුරවලා සකස් කරන දෙයක්. අපේ ගැමි ගෙවල් වල ඉස්සර තිබුණේ වරිච්චි බිත්ති ක්‍රමය. ඒතකොට මේ වරිච්චි බිත්ති වලින් හදපු ගෘහය සවස් කාලේ හදන්න ඇත්තේ මේ වේලුණී නැහැ. මෙහි වැඩ ඉන්න අපහසු තෙත ගතිය නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හුළු අතු පුලුස්සලා හුළු අතු වල ආධාරයෙන් මේ වීලීමට පත් කරනවා. ඒතකොට මේ කළු ගැහෙනවා. ඒ නිසා මේ පිරිවෙන්ට නම දානවා කාලපාසාද පිරිවෙන කියලා. බලන්න ගෘහ නිර්මාණ කලාවේ දියුණු මූලද්‍රව්‍ය භාවිතයක් තිබිලා නැහැ. ඒතර මැටි වරිච්චි ක්‍රමය තමයි තිබිලා තියෙන්නේ. ඒක අපි තවත් ඔප්පු වෙන තැනක් තමයි දරුවෝ තූපාරාම කතාව. තූපාරාම දාගැබ පිළිබඳ කතාව. මේ තූපාරාම දාගැබේ තූපාරාම දාගැබ ඉදි කරනකොට මැටි බසවක්කුළම වැවෙන් පණ්ඩුකාභය රජුට අපි කතා කරා පෙර ඒ වැවෙන් මැටි ගෙනල්ලා ඒ මැටි ගොඩ ගහලා හස්තියාගේ උසට මේ දාගැබ ඉදි කරා කියලා තියෙනවා. ඒක ගඩොල් භාවිතයක් තිබිලා නැහැ.
ගඩොල් භාවිතයට කළුගල් භාවිතයෙන් ගෘහ නිර්මාණ ඉදි කරන්න අපි පෙළඹෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ. ඒක ඉන්දියාවේ විශේෂම උදේනි නුවර උජ්ජේනියේ තිබුණු ගඩොල් පාවිච්චිය හා සම්බන්ධ සංස්කෘතියත් එක්ක බද්ධ වෙන කාරණයක මහින්දාගමනයෙන් පස්සේ අපිට ලැබෙන තිලිනයක්. හැබැයි අපේ රටේ මිනිස්සු එහෙනම් කැලේ නෙමේ හිටියේ. ඒ අය දඬු ලී දඬු ඒත් එකම මැටි ආශ්‍රිතව තමන් ගෘහ නිර්මාණ ඉදි කරගෙන තිබූ බව පේන්න තියෙනවා. දැන් විශේෂයෙන්ම පණ්ඩුකාභය රජුරුවන්ගේ මෑණියන් වහන්සේ උම්මාද චිත්‍රා දේවිය එක්තැම් ගෙයක මේ ආරක්ෂාව සහිතව තැබූ බව මහාවංශයේ තියෙනවා. ඒක තුන නේද? එක්තැම් ගයක් කියලා කියන්නේ කුළුණක් මත ඉදි කරපු ගෘහයක් විදිහට දක්වලා තියෙනවා. ඒතර බලන්න එතන ගෘහ නිර්මාණ කලාවක් තිබිලා තිබෙනවා නේද? ඒත් එක්කම සඳහන් වෙනෝනේ මහාවංශයේ නේද? සොත්තිශාලා, සිවිකාශාලා වගේ එක දෙවියන් සඳහා ස්ථානය අපි ඊළඟ පාඩමින් සාකච්ඡා කරනවා. ඒතර මේ ගෘහ නිර්මාණ කලාව ලක්ෂණ නේද? ගෘහ ඉදි කරලා තිබිලා තියෙන. හැබැයි ඉදි කරපු ගෘහයන් අපිට අදට පුරාවිද්‍යාත්මක සාධක විදිහට ලැබෙන්නේ නෑ දරුවනේ. දැන් මහේජ සඳහා දේවාලයක් තිබව තියෙනවා. ඒක අපිට ලැබෙන්නේ නෑ පුරාවිද්‍යාව. මොකද මේ පුරාවිද්‍යාත්මක ලැබෙන්නේ නැත්තේ ඒ ඉදි කරපු ගෘහයන් ඒ ගොඩ නැගිලි දියුණු මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය ආශ්‍රිතව නෙමෙයි ඒවා ගොඩනගලා තිබිලා තියෙන්නේ. ඒක විශේෂයෙන් අපි මතක තබා ගත යුතු කාරණයක් වෙනවා දරුවනේ. ඒ අපි ටිකක් හොඳින් අවබෝධ කරගන්න ඕන වෙනවා. එහෙනම් දරුවනේ දියුණු ගෘහ නිර්මාණ කලාවක් මේ වෙනකොට ගොඩනැගිලා තිබිලා නැහැ. ඒට අවශ්‍ය පසුබිම ලැබෙන්නේ මහින්දාගමනේ පස්සේ. ඊළඟට දුවේ පුතේ මේ රාජාභිෂේකය කොයි වගේ තියෙන්න ඇද්ද? රාජාභිෂේකය මුල් කාලේ දරුවනේ රාජාභිෂේකයේ තිබුණේ යෂ්ටියක් පිළිගැන්වීම. යෂ්ටියක් පිළිගැන්වීම. යෂ්ටියක් පිළිගැන්වීම. යෂ්ටියක් පිළිගැන්වීම තුළින් රාජාභිෂේකයේ රාජ කෙනෙක් අලුතෙන් රජ කෙනෙක් රජ වෙනකොට යෂ්ටියක් පිළිගැන්වීම තුළින් ඒ කාර්යය අවසන් වුණා. ඒ කියන්නේ දණ්ඩනීය යුක්තියට අදාළ සංකේතයක් විදිහට තමයි යෂ්ටිය පිළිගන්නලා තිබෙන්නේ. නිවැරදි ආකාරයේ අභිෂේකයක් සිද්ධ වෙන්නේ තිස්ස රජුරුවන්ගේ රාජ්‍ය කාලයේදී. අපි දන්නවා තිස්ස රජු නේද? මේ තිස්ස රජුරුවෝ රජ වෙලා නොබෝ කලකින් වටිනා මුතුමැණික් ආදී වස්තුන් සමග 4 දිනකින් යුද්ධූත කණ්ඩායමක් ಭಾರತ දේශයට යවනවා. අශෝක අධිරාජ්‍යගේ රාජධානිය. අශෝක රජුරුව විමසා බලනවා මේ අයගේ ලංකාවේ තියෙන අභිෂේක ක්‍රමය මොකක්ද කියලා. ඒ අභිෂේක ක්‍රමයේ අඩුපාඩු දැකපු රජුරුවෝ ಭಾರತೀಯ මෞර්ය අභිෂේක ක්‍රමය ලංකාවට තිළින කරනවා. මෞර්ය අභිෂේක ක්‍රමය. මොකද මේ මෞර්ය අභිෂේක ක්‍රමය පිළිබඳ අපේ අය දැනගෙන ඉන්න ඇති. මොකද අපේ රටේ රාජ්‍ය තුල මුල ඉඳලම නේද තිබුණා මේ බ්‍රාහ්මණීන් බමුණන් රාජ්‍යත් එක්ක සම්බන්ධයක්. මොකද පුරෝහිත තනතුරක් තිබිලා තියෙනවා. ඒතකොට දරුවනේ මේ මෞර්ය අභිෂේක ක්‍රමය ලබා දෙනවා. ඒ අනුව තමයි තිස්ස රජුරු මේ පළවෙනි මෞර්ය අභිෂේකය කරන්නේ. ඒකට අවශ්‍ය රාජ කකුද බහඬ, පංච කකුද බහඬ තියෙනවා නේද? විල්වල් විදුණය, මිරි වැඩි සංගල, හිස් වෙලුම ආදී විදියට අනෝතප්ත විලේ ජලය, ගංගානම් ගඟේ ජලය, නාගින්ගෙන වස්සුණු ඔය විදියට විවිධ ලේඛනයක් තියෙනවා. මේක Hindu බ්‍රාහ්මණ මූලික අදහසක් විදියට දියුණු දෙයක් තමයි මේ අභිෂේක ක්‍රමයේ දියුණු මට්ටමකටපත් වෙන්නේ. ඒතර මෙන්න මේ අභිෂේක ක්‍රමයට අදාළ සාධක මේ ක්‍රමවේදය අපිට මෞර්ය රාජධානියෙන් ලැබෙනවා. තිස්ස රජුරවන්ට මෞර්ය ක්‍රමය. ඒ අනුව තමයි මෞර්ය රාජවංශය ලංකාවේ ආරම්භ වෙන තිස්ස රජුරවන්ගේ ඉඳලා. ඉතින් රාජවංශය අපි හඳුන්වනවා මෞර්ය රාජ වංශයේ විදිහට. අපේ රටේ අනුරාධපුර විගේ රාජවංශ තුනක් තියෙනවා. එකක් ලම්බකර්ණ රාජවංශය, මෞර්ය රාජවංශය සහ මානවම්ම රාජවංශය.
ඒතර මෞර්ය රාජවංශය ආරම්භ වෙන්නේ මෞර්ය අභිෂේක ක්‍රමය ආරම්භ වීමත් සමග. ඒක බලන්න අභිෂේක ක්‍රමයක් ಭಾರತೀಯ ආభాසය තුලින් අපේ රටට ලැබෙන මුල් කාලේ දියුණු අභිෂේක ක්‍රමයක් තිබුණ නැති බව අපිට පේන්න තියෙන දෙයක්. මුල් කාලේ රජවරු නිකන් නමින් හැදින්නේ තිස්ස රජුරු නිරේ විදියට. හැබැයි අභිධාන භාවිතය ඒ ලැබෙන්නේ පශ්චාත් කාලේ. අභිධාන අභිධාන කියන්නේ ගෞරවාර්ථ නාම නේද? දැන් විශේෂයෙන් ගත්තොත් තිස්ස රජුරවන්ට ලැබෙනවා අභිෂේකයත් එක්කම දේවානම් පිය කියන අභිධානය. මොකක්ද ලැබෙන අභිධානය? දේවා නම් පිය. දෙවියන්ට ප්‍රිය වූ කියන අදහස නේද දරුවෝ? දේවානම් පිය. මේ අභිධානය ඉන්දියාවේ හිටපු ධර්මාශෝක රජුරුව විතරක් නෙමෙයි ඉන් අනතුරු හිටපු රජවරුත් භාවිත කරව බව පේන්න තියෙනවා. දේවානම් පිය පියදර්ශී කියලා තමයි අශෝක රජුරුව හඳුන්වලා තියෙන්නේ සෙල්ලිපියොත්. ඒතර අපේ රටේ පළවෙනියම දේවානම් පිය තිස්ස කියන නාමය පාවිච්චි කරා අපේ තිස්ස රජුරුව. ඒතර ඔහු දේවානම් පිය අභිධාන නාම. මේ දේවානම් පිය කියන ගෞරව නාමයේ පශ්චාත් කාලීන අපේ රටේ හිටපු සද්ධාතිස්ස ආදී රජවරුත් භාවිත කරව බව ශිලාලේඛන සෙල්ලිපි මූලාශ්‍ර වලින් පේනවා. ශිලාලේඛන මූලාශ්‍රය අපිට අධ්‍යයනය කරනකොට ඒ බව පේන්න තියෙනවා. එතකොට දරුවනේ මේ දේවානම් පිය නැත්තම් මේ අභිධාන භාවිතයක් අපිට ಭಾರತයේ ආభాසයත් එක්ක ලැබෙන්නේ. ඊට පෙර අපේ රටේ රජවරු මේ අභිධාන භාවිතයට තරම් නැඹුරු බවක් පේන්නේ නැහැ. ඒ කාරණේ අපි හොඳට මතක තබා ගත යුතු වෙනවා. ඒත් එක්කම දරුවනේ අපි බලන්න ඕන මේ යුගයේ සමාජ ක්‍රමී මෙන්න මේ වගේ සමාජ තත්ත්වයක් තමයි තිබුණේ. එතකොට රාජාභිෂේකයට අවශ්‍ය ශාස්ත්‍රීය වංශික කාන්තාවකුත් එවනවා. එතකොට දරුවනේ අපේ රටේ සමාජය කොටස් 4කින් තිබුණ බව පේන්න තියෙනවා ಭಾರತයේ වගේ. ඒ තමයි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ඉන්දියාවේ තිබුණ බ්‍රාහ්මණ කුලය ඒ තමයි ඉහළින්ම තිබුණු කුලය. බ්‍රාහ්මණ කුලය අපි ගත්තොත් එහෙම ලංකාවට බ්‍රාහ්මණින් ආව බවට සාධක තියෙනවා මහා වංශයේ 10 වෙනි පරිච්ඡේදයේ. අපි ගත්තොත් උපතිස්ස ඇමති විජය රජුරුවත් එක්කනේ ආ බ්‍රාහ්මණයෙක් නේද? එතකොට බ්‍රාහ්මණ පුරෝහිත තනතුර. ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. පුරෝහිත. මේ පුරෝහිත තනතුර තිබිලා තියෙන්නේ මුලින්ම බ්‍රාහ්මණීන්ට. ඒතර විජය රජුරුවත් එක්ක ආපු උපතිස්ස ඇමති විජය රජුරුවන්ගේ පුරෝහිත වුණා. උපදේශක බවට පත්. එයා ප්‍රබල ඇමතිවරයෙක්. ඊළඟට පණ්ඩුකාභය රජුරුවන් කාලේ චන්ද්‍ර කුමාර චන්ද්‍ර බ්‍රාහ්මණීකයා නේද? පණ්ඩුල ග්‍රාමයේ පණ්ඩුල ඇදුරුතුමා නේද? එතකොට එයාගේ පුත්‍රයා චන්ද්‍ර. එතකොට අන්න ඒ වගේ මේ පුරෝහිත තනතුර තිබිලා තියෙනවා. දැන් දේවානම් පිටිස්ස රජුරුවන් කාලේ ආපු දූත ගමනේදී ඒ දූත කණ්ඩායම එක්කනේ බ්‍රාහ්මණී. ඒතකොට දේවාම්පිස්ස රජුරන්ට බ්‍රාහ්මණී පුරෝහිතෙදී ඉඳලා තියෙනවා. හැබැයි බුද්ධ ආගම ලැබීමෙන් පස්සේ මේ පුරෝහිත තනතුර ලැබෙන්නේ නැත උපදේශක තනතුරටපත් වෙන්නේ බ්‍රාහ්මණීන් නෙමෙයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා බව පේන්න තියෙන සමහර රජවරුන්ගේ ප්‍රධාන උපදේශක තනතුර බෞද්ධ භික්ෂූන් වහන්සේලා දරපු බවට සාධක අපේ පොතපතේ තියෙනවා. ඒතොර ඒක ඉතාම වැදගත් අවස්ථාවක් වෙනවා. ඒත් එක්කම දරුවනි අපි අධ්‍යයනය කරන්න ඕන කාරණයක් තමයි මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කුලය වෙනකොට අපිට චණ්ඩාල කියන එක. අනේ කිතා වැදගත්. චණ්ඩාල ගාම කියලා තිබුණා කියලා තියෙනවනේ. චණ්ඩාල කුලයක් වෙනම තිබිලා තියෙනවා. චණ්ඩාල ගාම. ඒගොල්ලෝ ඉතින් පල්ලෙහාම මට්ටමේ කුලයක් විදිහට තමයි මේ චණ්ඩාල කියන එක අදහස් කරලා තියෙන්නේ. ඒතකොට චණ්ඩාල කුලය. එතකොට දරුවනේ මේ චණ්ඩාල කියන කුලය. ඒතර පහත් කුලයක් විදිහට සැලකලා තිනවා. මේ චණ්ඩාල ගාම කියලා තිබිලා තියෙනවා පණ්ඩුකාභය රජුරුවන් කාලේ. මේ අය
විශේෂ සුසානවල වැඩ කටයුතු කිරීම, නගර පිරිසිදු කිරීම, නගර සෝදක කාර්ය මේ චණ්ඩාල කුලයයි කරලා තිබිලා තියෙනවා. සමාජෙ මෙන්න මේ විදිහට තිබූ බව අපිට පේන්න තියෙන සාධකයක් සමාජ තත්වයේදී. ඒතර ආවා විවාහත් ඒ ශ්‍රේණිය අතර සිද්ධ වෙන්න ඇති. ආවා විවාහ ක්‍රම. මොකද පේනවා අපිට පශ්චාත් කාලීනව විශේෂයෙන්ම සාලිය කුමාරයා කතාවේ චණ්ඩාල අශෝකමාලා අතර ඇති වුණු විවාහය ඊටාම එක සම්භාවිත වූ අවස්ථාවක් නොවන බව පේන්න තියෙනවා. ඒතර රාජ්‍ය උරුමය සඳහා ශාස්ත්‍රීය වංශික කන්‍යාවක් විවාහ කර ගැනීම අත්‍යවශ්‍ය වූ බව පේන්න තියෙන කාරණයක්. ඒතකොට මෙන්න මේ විදිහට කුල ක්‍රමය නැත්නම් සමාජ ස්තරායනය දකින්න ලැබෙනවා. ඒත් එක්කම දරුවනේ අපි අධ්‍යයනය කරන්න ඕන කාරණයක් තමයි මේ යුගයේ සමාජයේ මිනිස්සු ප්‍රධාන වශයෙන් යැපීම් ක්‍රමවේද විදියට මොනවද පාවිච්චි කළේ? විශේෂයෙන්ම ජීවනෝපාය ජීවන ක්‍රමයේ විදියට පාවිච්චි කරා කෘෂි කර්මාන්තය, සත්ත්ව පාලනය, ඒත් එක්කම විවිධ කර්මාන්ත, කුඹල් කර්මාන්තය, මණිකාර, ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත ආදී විදිහට. කෘෂි කර්මාන්තය ගත්තොත් දරුවනේ මේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබුණා. එකක් හේන් ගොවිතැන, අනිත් එක දරුවනේ වී ගොවිතැන. හේන් ගොවිතැනටම කිව්වා දරුවනේ ගොඩ ගොවිතැන කියලා. වී ගොවිතැනට කිව්වා දරුවනේ මඩ ගොවිතැන කියලා. ඒතර දරුවනේ ප්‍රධාන වශයෙන් හේන් වගාව තිබිලා තියෙනවා. හේනක් එක දිගට කරේ නැහැ. කෙටි කාලයක් තමයි හේනක් වගා කළේ. ඊපස් තව තැනක හේන වගා කරනවා. එතකොට දරුවනේ හේන් ගොවිතැන ගොඩ ගොවිතැන කියලා හඳුන්වනවා. මේකේ විශේෂයෙන්ම ධාන්‍ය වර්ග, මුම්, මිනේරි, තන, ඊට පස්සේ ඒ ආදී වශයෙන් දේවල්. ඒත් එක තියඹරා, කැකිරි වගේ පළතුරු, එළවලු ಜಾති ආදී දේවල් වගා කරා හේන් ගොවිතැන ආශ්‍රිත. විශේෂ කපු වගාවත් හේන් ගොවිතැන ආශ්‍රිතව තිබිලා තියෙනවා. හේන් ගොවිතැන ආශ්‍රිතව මුලින් වී වගාව තිබිලා තියෙනවා. පශ්චාත් කාලේ වී වගාව, වී ගොවිතැන, මඩ ගොවිතැන විදියට කරලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ ගොවිතැන ගත්තොත් තිබිලා තියෙනවා. සත්ත්ව පාලනය, විශේෂම ගව පාලනය තිබිලා තියෙනවා. පස්ගෝ රස ලබා ගැනීමට මේ ගැල්ගොන් කියලා තිබිලා තියෙනවා. සෙල්ලිපි වල පස්ස කාලේ අපිට හම්බ වෙනවා. ඒතර මේ සංස්කෘතිය මුල් යුගයේ ඉඳලම ගොඩනැගිමින් ආපු එකක්. ඒතර ප්‍රාග් බෞද්ධ යුගයේ ඉඳලම මේ සංස්කෘතියේ ලක්ෂණ, සංස්කෘතික අනන්‍යතා, සංස්කෘතික හරපද්ධති දියුණු වෙමින් ක්‍රමානුකූලව ගලාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒක ඉතාම වැදගත් අවස්ථාවක් වෙනවා. ඒක අපේ දරුවෝ හොඳින් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒත් මෙන්න මේ වගේ යැපීම් ක්‍රමයක් තමයි මුල් කාලේ අපේ රටේ මේ සමාජ ක්‍රමයක් එක්ක ගොඩනැගෙමින් තිබුණේ. ඒක අපේ දරුවෝ හොඳින් මතක තබා ගන්න ඕන වෙනවා. ඒත් එක්කම දරුවනේ මේ යුගයේ දැන් අපි සාකච්ඡා කළා මොන විදිහටද මේ යුගයේ මේ සමාජ ක්‍රමය තිබුණේ. සමාජ තත්ත්වය. ඒත් එක්කම මෙයාගේ ආහාර පාන රටාව. ඒත් එක්කම මේගොල්ලෝ ඇඳුම් පැළඳුම් ඇඳපු බව සහ ඒ සඳහා අවශ්‍ය වන කපු කර්මාන්ත ආදී කර්මාන්ත තිබූ බව මේ යුගයේ සඳහන් වෙලා තිබෙනවා. ඒකට ඒ අනුව පේනවා මේක දියුණු සමාජ මට්ටමකට ආපු අවස්ථාවක්. හැබැයි ගෘහ නිර්මාණ කලාව ගත්තොත් ගෘහ නිර්මාණ කලාව දියුණු වෙන්නේ බුදුදහම පැමිණීමත් එක්ක එය ක්‍රමානුකූලව සංවර්ධනය වෙනවා. ඒක මෙන්න මේ සමාජ තත්ත්වය පිළිබඳ අපි අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් දරුවනේ අපි බලමු මේ පාඩමට අදාළව අපිට ලැබෙන අභ්‍යාසය මොන වගේද කියලා. දැන් දරුවනේ මේ පාඩමට අදාළව ඔබට අභ්‍යාසයක් දුන්නොත් මෙන්න මේ වගේ අභ්‍යාසයක්. බලන්න ප්‍රශ්නේ. මහින්දාගමනය ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ සිදු වූ ඓතිහාසික සංසිද්ධියකි. මූලාශ්‍රමකින් පැහැදිලි කරන්න.
දෙවෙනි ප්‍රශ්නය මිහිඳු හිමියෝ සංවිධානගත ලෙස ධර්ම ව්‍යාප්තිය සඳහා කටයුතු කළහ. ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග දක්වා. 3. මහා විහාරයේ ආරම්භය ශාසන ඉතිහාසයේ වැදගත් වූ ආකාරය පෙන්වා දෙන්න. ඒතර දරුවනේ අපිට පේනවා මේ මහින්දාගමනයේ ලංකා ශාසන ඉතිහාසයේ තුල කොයි වගේ කාර්යභාරයක්ද සිද්ධ වුණේ කියන එක. ඒක ඓතිහාසික සංසිද්ධියක්. මහින්දාගමනය කියන්නේ කුමක්ද? ඓතිහාසික සංසිද්ධියක්. ඒ කියන්නේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒක මූලාශ්‍රයෙන් ඔබ පෙන්වන්න ඕන දරුවනි. මෙහිදී ඔබට පාවිච්චි කරන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර හා සාහිත්‍ය මූලාශ්‍රය ඒත් එක්කම දරුවනි පුරා විද්‍යාත්මක මූලාශ්‍රය. මේ ආකාර දෙකම ගන්න ඕන. සාහිත්‍යමය මූලාශ්‍රය විදිහට අපේ දරුවෝ දන්නවා දුවේ පුතේ ඔබ පාවිච්චි කරන්න ඕන ග්‍රන්ථ කීපයක් තියෙනවා. මහින්දාගමනය ගැන සඳහන් වෙන. ඒ අතර දරුවනේ දීපවංශය, මහාවංශය, සමන්ත පාසාදිකාව, පූජාවලිය, නේද? පූජාවලිය ඊළඟට දරුවනේ බෝධිවංශය. බෝධිවංශ ගොඩක් තියෙනවා. සිංහල බෝධිවංශය, පාලි බෝධිවංශය, එළු බෝධිවංශය ආදී විදිහට. ඊළඟට දරුවනේ තූප වංශය, ඊළඟට දාඨා වංශය, ඊළඟට ධාතු වංශය, නිකාය සංග්‍රහය, මෙන්න මේ විදිහට මූලාශ්‍ර ගණනාව සාහිත්‍ය පොතපත ගන්න පුළුවන්. මහින්දාගමනය ගැන තොරතුරු සඳහන් වෙන දීපවංශ, මහාවංශ, සමන්තපාසාදිකා, පූජාවලි, බෝධිවංශ, තූපවංශ, දාඨාවංශ, ධාතුවංශ, නිකාය සංග්‍රහ. ඒත් එකම දරුවනේ පුරා විද්‍යාත්මක වශයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ ශිලාලේඛන. ප්‍රධාන වශයෙන් ශිලාලේඛන. ඒ අතර මිහින්තලයේ තියෙන ලෙන්ලිපි, මිහින්තලයේ ලෙන්ලිපි, වෙස්සගිරි ලෙන්ලිපි, ආදී ලිපි ගන්න පුළුවන්. එතකොට මෙන්න මේවා තමයි දරුවනේ මූලාශ්‍රය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේ ආශ්‍රය ඔබ පැහැදිලි කරන්න ඕන මේක ඓතිහාසික සිද්ධියක්. මූලාශ්‍ර වලින් පැහැදිලි කරන්න කිව්වා. අපේ දරුවෝ මේ ප්‍රශ්නේ පිළිතුරු ලියන්න ඕන. ඔබ නිවසේදී මේ ප්‍රශ්නට ඔබ පිළිතුරු සැපිය යුතුයි. මොකද මේ ප්‍රශ්නෙට පිළිතුරු ලිවීම වැදගත් වෙන්නේ මක් නිසාද? මේ ඓතිහාසික සංසිද්ධියක් කියන එක අපි ඔප්පු කරන්න ඕන. ඒතර ඓතිහාසික සංසිද්ධියක් කියන එක ඔප්පු කරන්න නම් මේ මූලාශ්‍ර දැක්වීම ඉතාම වැදගත් වෙනවා. මොකද හේතුව සව කෙනෙක්ට කියන්න පුළුවන් මේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම නැත්නම් මහින්දාගමනය කියන සිද්ධිය සිදු නොවූ බවට. එහෙනම් මේ සිදු වූ ඓතිහාසික සිද්ධියක් කියලා අපි ඔප්පු කරන්න නම් මෙන්න මේ සාධක අපි ගෙනහැර දැක්වීම වැදගත් වෙනවා. දැන් ඔය සෙල්ලිපි වල තියෙනවා ඉඩිය අවුත් කියලා. ඉඩිය අවුත් කියන්නේ 이르දිය ආවා කියන අදහසත් ඒත් එක මේ ඉඩිය අවුත් කියලා සමෘද්ධිය පිණිස ආවා කියන අදහසත් මහාචාර්ය පරණවිතාන දක්වලා තිබෙනවා. මේ දේවල් ඔබ මතු කරමින් මේ ඓතිහාසික සංසිද්ධියක් කියන මේ මූලාශ්‍රය මගින් පැහැදිලි කිරීම වැදගත් වෙනවා. එහිදී මෙන්න මේ කියන මූලාශ්‍ර අපේ දරුවෝ පාවිච්චි කළ යුතු වෙනවා. ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. එහෙනම් දරුවනේ අද අපි සාකච්ඡා කළේ අපේ දරුවන්ට මතකයි අපි කතා කරේ සමාජ
තත්ත්වය පිළිබඳව නේද? ඒක සමාජ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි දැන් කෙටියෙන් බලමු මොනවද මේ පාඩම යටතේ සාකච්ඡා කරේ කියන සමාලෝචනය. දරුවනි අපි මෙහිදී විශාල කරුණු ගණනාවක් සාකච්ඡා කළා. අපේ දරුවෝ මතක තබා ගත යුතු මීට වඩා තව කරුණු තියෙනවා. ඒ දේවල් මම පෙර සඳහන් කරා වගේ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ලක්දිව බුදු සමය ඉතිහාසය කියන ග්‍රන්ථය අපේ දරුවන්ට පුළුවන් නම් හොයාගෙන කියවන්න. එයින් දැනුම අපේ අලුත් කරගන්න පුළුවන්. මේ සමාජ තත්ත්වය යටතේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රය සම්බන්ධව ඒත් එක්කම සුසාන ක්‍රමයක් තිබුණා කියන එක. අභිචාර සම්ප්‍රදායක් තිබුණා. එතකොට වයඹදිග ඉන්දියාව ආදී ඉන්දියාවෙන් ආපු අය සිරසවස්තු පුරයේ අපේ තිබුණු මංගලෝත්සව ඉතාම වැදගත්. ගංගාශ්‍රිතව අපි කොයි විදිහටද ජනාවාස ගොඩනගා ගත්තේ? මොනවද අපි ජනාවාස ගොඩනගා ගත්ත ගංගා? මේ මතක තබා ගන්න මල්වතුය, කලාවය, දැදුරුවය, කුඹුකන්වය, වලවේගඟ, මැණික්ගඟ, කනදරාවය කියන ස්ථානවල අමුණු බැඳලා ජලය අරගෙන ඒත් එක්කම අපේ ඒ ගංගාශ්‍රිතව තිබුණු ජනාවාස උපතිස්ස ගාම, උරුවේල ගාම, විජිත ගාම, අනුරාධ ගාම වාපී සංස්කෘතියකට අපි නැඹුරු වුණා. ඒ අභයවාපි වලින් අපිට පැහැදිලිව පේනවා ඒ ජල සංරක්ෂණයේ වැදගත් තැන. වාපි කියන්නේ වැව. වාපි ශිෂ්ටාචාරයක් ගොඩනගෙන. ඒත් එක්කම දරුවනේ ගාම කියන සංකල්පේ ග්‍රාම පාලනී ගාමිණී කියන කෙනා නේද? ඒ මොන වගේ ගම්ද තිබුණේ? ඒ ගම් පස්සේ පුරයක් බවට පත් වුණා අනුරාධපුර නේද? ඒතකොට කසීකාර ගාම, ගොවියන් විසූ ගම්, කේවට්ට ගාම, කෙවුල් ගම් කියලා කියන්නේ දීවරයන් විසූ ගම්, කුඹකාර ගාම, කුඹල්කරුව විසපු ගම්, මණිකාර ගාම, මණික්කරු, ඔලගම්, පරික්කිත ගාම, අපිරික්කිත ගාම නේද? ඒ ග්‍රාම පාලනය. ඒක ගාමිණී කියන්නේ කවුද? ගමක ප්‍රධානිය නේද? ගහපති, ගෘහ ප්‍රධානිය නේද? එතකොට ග්‍රාම සීමා ලකුණු කරා කියලා සඳහන් කරා පණ්ඩුකාභය රජුරුව එතුමාගේ 10 වන රාජ්‍ය වර්ෂයේ. ඒක ඉතාම වැදගත්. ග්‍රාම පාලනය නේද? ඒතර ප්‍රමුඛ පරුමක කියන තනතුර ගෘහ නිර්මාණ ගත්තොත් මිහිඳු හාමුදුරුව ලංකාවට වඩිනකොට දියුණු ගෘහ නිර්මාණ කලාවක් නොතිබූ බව නේද? ඇත්තල ඒක සඳහා උදාහරණ විදිහට අපි ගත්ත කාලපාසාද පිරිවෙන, තූපාරාම දාගැබිදි කිරීමේ ප්‍රවෘත්තිය, රාජාභිෂේකයේ කොයි විදිහට යෂ්ටියක් පිරිගැන්වීමෙන් නේද? දැන් මෞර්ය අභිෂේක ක්‍රමයක් ලංකාවට ලැබෙනවා. ඒත් ඒක අභිධාන ක්‍රමය නේද? එතකොට අපේ රටේ සමාජයේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, චණ්ඩාල විදිහට නේද? අන්න ඒ විදිහට තිබුණා. ඒතර පාලනය සහ මිනිස්සුන්ගේ යැපීම් කරන ජීවනෝපාය. මෙන්න මේ කාරණා තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කළේ. එසේනම් දරුවනේ මේ පාඩමේ ඉතුරු කොටස ආගමික තත්ත්වයක් එක්ක අපි ඉදිරියේ හමු වෙමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.